සුබ දවසක් සියලු දෙනාටම ව්‍යාපාර අධ්‍යයනයේ දහවන පාඩම ප්‍රවාහනය ගබඩාකරණය ප්‍රවාහනය හා සැපියුම් සේවා පිළිබඳ අපි අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. අපි බලමු මේ කොටස් යටතේ අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. අපි පටන් ගන්නවා මුලින්ම ප්‍රවාහනය පිළිබඳව. බලන්න පුතේ ප්‍රවාහනය කියන්නේ මොකක්ද? ප්‍රවාහනය කියන්නේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට විවිධ මාධ්‍ය භාවිත කරමින් පුද්ගලයන් වෙන්න පුළුවන් නැත්නම් ද්‍රව්‍ය ගෙන යාමේ ක්‍රියාවලිය අපි කියනවා ප්‍රවාහනය කියලා. එතකොට එක ස්ථානයක ඉඳලා තව ස්ථානයකට දුම්රියෙන් වෙන්න පුළුවන්, මෝටර රථයකින් වෙන්න පුළුවන්, ගුවන් යානයකින් වෙන්න පුළුවන්, නැවකින් වෙන්න පුළුවන්. ඒ මොන හරි ක්‍රමයකට මොන හරි මාධ්‍යයකට පුද්ගලයන් නැත්තම් ද්‍රව්‍ය ගෙන යාමේ ක්‍රියාවලිය අපි කියනවා පුතා ප්‍රවාහනය කියලා. ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයට ප්‍රවාහනය අත්‍යවශ්‍ය උපකාරක සේවාවක් වෙනවා. එතකොට ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයට ප්‍රවාහනය අත්‍යවශ්‍ය උපකාරක සේවාවක්. ප්‍රවාහනය හුදෙක් මාධ්‍යයක් පමණක් නොව මූලිකාංග කිහිපයකින් සමබරව සංවර්ධනය වීමෙන් සැකසුණු පද්ධතියක් තමයි ප්‍රවාහනය කියලා කියන්නේ. එතකොට ප්‍රවාහන පද්ධතිය කියලා තමයි අපි ඔය සාමාන්‍යයෙන් අදහස් කරන්නේ. ඒකෙදී ප්‍රවාහන පද්ධතියේ මූලිකාංග කිහිපයකින් හැදිච්ච පද්ධතියක් තමයි මේ ප්‍රවාහනය කියලා කියන්නේ. ප්‍රවාහනයේ තුලිත සංවර්ධනයක් සඳහා ප්‍රවාහන මූලිකාංගවල වර්ධනයක් හෙවත් සුලභතාවයක් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ප්‍රවාහනයේ තුලිත සංවර්ධනයකට ප්‍රවාහන මූලිකාංගවල වර්ධනයක් නැත්තම් සුලභතාවයක් අපිට අවශ්‍ය වෙනවා ප්‍රවාහනය තුලිත සංවර්ධනයක් ඇති කරන්න. ප්‍රවාහන පද්ධතියක මූලිකාංග. අපි බලමු ප්‍රවාහන පද්ධතියක තියෙන මූලිකාංග. ප්‍රධානම දේ තමයි මාර්ගය කියන එක. අනිවාර්යයෙන්ම මාර්ග ගත්තම ප්‍රවාහනය සඳහා භාවිතා කරන විවිධ මාර්ග මොනවද? මහා මාර්ග වෙන්න පුළුවන්, දුම්රිය මාර්ග වෙන්න පුළුවන්, ජල මාර්ග, ගුවන් මාර්ග ඒ විදිහට අපිට ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ මාධ්‍යයන් ගත්තට පස්සේ මං කලිනුත් ප්‍රකාශ කරා අපිට මෝටර රථයකින්, දුම්රියකින්, නැවකින්, ගුවන් යානයකින් පුද්ගලයන් අමුද්‍රව්‍ය වගේ දේවල් එහෙට මෙහෙට අරගෙන යන්න පුළුවන්. එතකොට මේ ගමන් කරන මාධ්‍ය මෝටර රථ, දුම්රිය, නැව්, ගුවන් යානා විදිහට අපිට දක්වන්න පුළුවන්. එතකොට මාධ්‍ය හැටියට අපි ප්‍රකාශ කරන්නේ විවිධ මාර්ගවල ගමන් කරන වාහනවලට තමයි හරි අපි ඔය මාධ්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ බලය කියන්නේ එක් මාධ්‍යයක් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා ඉන්ධන වර්ගය. එතකොට ගල් අඟුරු, khනිජ තෙල්, විදුලිය, ගෑස්, පෙට්‍රල්, ඩීසල් අන්න ඒ වගේ දේවල් තමයි පුතා මේ බලය කියලා කියන්නේ. ඊට පස්සේ පර්යන්තය කියලා කියන්නේ අදාළ මාධ්‍යයන් නවත්වලා තියෙන තැන, නැවතුම් පොළවල්. දැන් බස් රථ නම් බස් නැවතුම් පොළ. දුම්රියක් නම් දුම්රිය ස්ථානය. ත්‍රිරෝද රථ නම් ත්‍රිරෝද රථ නැවතුම් පොළ. ඔන්න ওই විදිහට අදාළ මාධ්‍යයන් නවත්තලා තියෙන තැන තමයි ඔය පර්යන්තය කියලා කියන්නේ. ප්‍රවාහන මූලිකාංග හා නිදසුන්. අපිට පහත මෙන්න මේ උදාහරණයෙන් බලන්න පුළුවන්. බලන්න ප්‍රධාන කොටම මේක තියෙනවා මහා මාර්ග. මහා මාර්ගවල මාධ්‍ය වෙන්නේ කරත්ත, මෝටර රථ, බයිසිකල්, ලොරි ඔන්න ඔය වගේ දේවල් තමයි ප්‍රධාන කොටම මාධ්‍ය වෙන්නේ. ඊට පස්සේ බලය මිනිසුන්ගේ ශ්‍රමය වෙන්න පුළුවන්, සත්ව ශ්‍රමය වෙන්න පුළුවන්, ඩීසල් වෙන්න පුළුවන්, පෙට්‍රල් වෙන්න පුළුවන්, ගෑස් වෙන්න පුළුවන්, විදුලිය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් අපිට බලයට දාන්න පුළුවන්. ඊට පස්සේ පර්යන්තය. බස් නැවතුම් පොළ අන්න ඒ වගේ දේවල් අපිට පර්යන්තයට දාන්න පුළුවන්. ඊට පස්සේ දුම්රිය මාර්ග. දුම්රිය මාර්ග ගත්තම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරනවා ඒ වගේම ඩක්කුව. හරි ඒවා තමයි මාධ්‍ය වෙන්නේ. ඒකට යොදන ගල් අඟුරු, ඩීසල්, විදුලිය වගේ බලය යොදනවා.
ඊපස්සේ පරයන්තයේ තමයි දුම්රිය ස්ථානය. ඊපස්සේ ගුවන් මාර්ග ගත්තම ගුවන් යානා හෙලිකොප්ටර් අන්න ඒ විදිහට අපිට දක්වන්න පුළුවන් මාධ්‍ය ගුවන් මාර්ග සඳහා. එතකොට පෙට්‍රල් වගේ දේවල් තමයි බලය ලෙස පාවිච්චි කරන්නේ. පර්යන්තයේ ගුවන් තොටුපළ අපිට ගන්න පුළුවන්. ජල මාර්ග ගත්තම නැව් බෝට්ටු ඔරු අන්න ඒ වගේ දේවල්. එතකොට ඒකට යොදා ගන්නා බලය සුළං බලය වෙන්න පුළුවන්, ඩීසල් වෙන්න පුළුවන්, මිනිස් ශ්‍රමය වෙන්න පුළුවන්, ඒ මොන හරි දෙයක්. එතකොට ඒවා නවත්තලා තියෙන පර්යන්තයන් තමයි වරාය, තොටුපළ වගේ දේවල් අපිට දක්වන්න පුළුවන්. එක් එක් ප්‍රවාහන ක්‍රමය ගත්තට පස්සේ මතක තියාගන්න ඒ එක් එක් ප්‍රවාහන ක්‍රමයේ වාසි අවාසි අපිට දකින්න පුළුවන්. මහා මාර්ගවල තියෙන වාසි මොනවද බලන්න. අවශ්‍ය වෙලාවට ගැලපෙනසේ මාධ්‍යයක් තෝරගන්න පුළුවන් මහා මාර්ගයේ. රට පුරා ව්‍යාප්තව තියෙනවා මහා මාර්ග. අවශ්‍ය ඕනෑම විටක මහා මාර්ගය භාවිතා කරන්න පුළුවන්. බොහෝ විට ගමනාන්තයේ දක්වාම එකම ප්‍රවාහන මාධ්‍යයක් යොදා ගන්න හැකියාව තියෙනවා අපිට. මහා මාර්ග ප්‍රවාහනයේ තියෙන අවාසි විශාල තොග එකවර ප්‍රවාහනයට අපහසුයි. මහා මාර්ග නඩත්තු පිරිවැය අධිකයි. ප්‍රමාදය හා අනතුරු ඉහළයි. කාලගුණික තත්ත්වයේ මත බාධා ඇති වෙනවා. එතකොට ඒ වගේ දේවල් අපිට මහා මාර්ගවල අවාසි ලෙස දක්වන්න පුළුවන්. දුම්රිය ප්‍රවාහන ක්‍රමයේ වාසි මොනවද බලන්න. විශාල භාණ්ඩ තොග හා මගින් විශාල සංඛ්‍යාවක් එකවර ප්‍රවාහනය කරන්න පුළුවන්. දුම්රිය ගත්තම ඒ දුම්රියේ තියෙන වාසි තමයි විශාල භාණ්ඩ විශාල මගීන් ප්‍රමාණයක් එකවර අරගෙන යන්න පුළුවන්. මහා මාර්ග ප්‍රවාහනයට වඩා ආරක්ෂාකාරී. භාණ්ඩවල ස්වභාවය අනුව මැදිරි යොදා ගන්න පුළුවන්. දැන් ඉන්ධන වගේ ප්‍රවාහනය කරනකොට ඒකට ගැළපෙන විදිහට මැදිරි යොදා ගන්න පුළුවන්. සෙසු ප්‍රවාහන මාධ්‍ය හා සසඳන කළ ගාස්තුය අඩුයි. ආපනශාලා නිදන මැදිරි, නිරීක්ෂණ මැදිරි ආදී විවිධ පහසුකම් ලබා ගන්න පුළුවන්. විදුලි සංඥා එන හිටීම් දුම්රිය මාර්ග අබලන් වීම ආදී නිසා ප්‍රමාද ඇති වෙන්න හැකියාව තියෙනවා. එතකොට මේ දක්වලා තියෙන්නේ දුම්රිය මාර්ගයක තියෙන අවාසියක් තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. ඊට පස්සේ තවත් අවාසි තියෙනවා මේ විදිහට බලන්න. දුම්රිය මාර්ග දිවයින පුරා ව්‍යාප්තව නැහැ. අවශ්‍ය ඕනෑම වේලාවකදී සේවය ලබාගත නොහැක. ගමනාන්තයේ දක්වාම ගමන් කරන්න හැකියාවක් නැහැ. මොකද අපේ නිවස රේල්වේ ස්ටේෂන් එකක් නැත්නම් දුම්රිය නැවතුම්පළක් ගාව තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් දුම්රිය නැවතුම්පළට දුරින් පිහිටනවා නම් දුම්රිය ගිහිල්ලා අපිට තවත් වාහනයක යන්න වෙනවා අපේ නිවසට. එතකොට ඒ විදිහේ අවාසි දකින්න පුළුවන්. ජල මාර්ග ප්‍රවාහන ක්‍රමේ වාසි මොනවද බලන්න. අන්තර්ජාතික වෙළඳාමට සහාය වීම, භාණ්ඩ විශාල ප්‍රමාණයක් එකවර රැගෙන යා හැකිවීම, භාණ්ඩ වර්ගවල ස්වභාවය අනුව යාත්‍රා තෝරා ගන්න පුළුවන්. ඒව තමයි ජල මාර්ග ක්‍රමේ වාසි. ඒ වගේම අවාසි තමයි නැව් සේවාව සුලභ නෑ. අර මහා මාර්ග වල තියෙන වාහන වගේ නැව් සේවාව සුලභ නෑ. වැඩි කාලයක් ගත වෙනවා නැව්වල ගමන් කරනකොට. ඒව තමයි අවාසි. ගුවන් ප්‍රවාහන ක්‍රමේ වාසි වේගවත් බව අතින් ඉහළයි. අනිත් හැම දෙයකටම වගා වේගයෙන් ගමන් කරන්න පුළුවන්. ඉක්මනින් නැශ්‍ය වෙන භාණ්ඩ සඳහා යෝග්‍යයි. ඉක්මනින් නැශ්‍ය වෙන භාණ්ඩ වෙන රටකින් තවත් රටකට උනත් අරගෙන යන්න පුළුවන්. මාර්ග නඩත්තු පිරිවැයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මහා මාර්ගවල කාපට් කරන්න, තාර දාන්න පිරිවැය වැය වුණාට ගුවන් මාර්ග එහෙම නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. ගුවන් ප්‍රවාහන ක්‍රමයේ අවාසි තමයි විශාල බරින් අධික භාණ්ඩ අරගෙන යන්න බෑ. ප්‍රවාහන පිරිවැය අධිකයි. අනතුරු වීමට ඇති ප්‍රවණතාවය වැඩි. අවශ්‍ය වේලාවට සපයා ගැනීමට නොහැක. දැන් මහා මාර්ගයේ තියෙන වාහන ඉක්මනින් ගන්න පුළුවන් වුණාට මේ ගුවන් යානා අපිට ඕන වෙලාවට පාවිච්චි කරන්න බෑ. ඊට පස්සේ බලන්න ආර්ථික හා සමාජ සංවර්ධනය සහ ගෝලීකරණයේ ප්‍රධානම උපාංග වනුයේ ප්‍රවාහනයයි. අපි දන්නවා ආර්ථික ඒ වගේම සමාජ සංවර්ධනය සහ ගෝලීකරණයේ ප්‍රධානම උපාංගය වන්නේ ප්‍රවාහනය. නිෂ්පාදිතවල නිෂ්පාදනය හා පාරිභෝජනය වෙනස් ස්ථානයන්හි සිදුවන්නේ ප්‍රවාහනය නිසායි. එතකොට එක තැනක තමයි භාණ්ඩ හදන්නේ. හැබැයි තව තැනකදී තමයි පාරිභෝජනය කරන්නේ.
එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ප්‍රවාහනය මගින් අපේ ළඟටම අදාළ භාණ්ඩ අපිට ගෙනත් දෙන නිසා. ප්‍රවාහනයේ වෙළඳාමේ ව්‍යාප්තියට පුද්ගලයන්ගේ පැතිරීමට විශාල වශයෙන් හේතු වෙනවා. මේ අනුව විවිධ පාර්ශවවලට ප්‍රවාහනයේ වැදගත් වන ආකාරයේ පහත පරිදි අපිට දක්වන්න පුළුවන්. අපි බලමු දැන් එක් එක් පාර්ශවයන්ට කොහොමද ප්‍රවාහනය වැදගත් වෙන්නේ. ප්‍රවාහනය කියන එක ව්‍යාපාරිකයාට කොහොමද වැදගත් වෙන්නේ? අමුද්‍රව්‍ය කලට වේලාවට සපයා ගන්න පුළුවන්. නිමිද්‍රව්‍ය කලට වේලාවට වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. සේවකයන් නියමිත වේලාවට ගෙන්වා ගන්න පුළුවන්. ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වීමට වෙළඳපොළ ව්‍යාප්තියට ප්‍රවාහනයේ ව්‍යාපාරිකයට වැදගත් වෙනවා. ප්‍රවාහනයේ පුද්ගලයන්ට වැදගත් වෙන්නේ කොහොමද බලන්න. සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට හා පවත්වාගෙන යාමට වැදගත් වෙනවා. රැකී රක්ෂා හා සංචරණය සඳහා වැදගත් වෙනවා. විනෝදාස්වාදය සඳහා වැදගත් වෙනවා. පර්යේෂණ ගවේෂණ හා අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රවාහනය පුද්ගලයන්ට වැදගත් වෙනවා. ප්‍රවාහනයේ ආර්ථිකයට වැදගත් වන ආකාරය. සේවා නියුක්තිය වර්ධනය වීම, ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීම, විදේශ වෙළඳාම වර්ධනය වීම. ඒ විදිහට අපිට ප්‍රවාහනය මගින් ආර්ථිකයට ඇති කරන වැදගත්කම දක්වන්න පුළුවන්. සේවා නියුක්තිය, ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීම, විදේශ වෙළඳාම වර්ධනය වීම කියන ඒවා ටික අපිට දක්වන්න පුළුවන් ආර්ථිකයට වැදගත් වන ආකාරයේ විදිහට. උචිත ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක් පහත දැක්වෙනවා. අපි මොන හරි දෙයකට ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්නකොට ඒ කියන්නේ මහා මාර්ගයෙන් ලොරි තෝරගන්නවද නැත්නම් දුම්රිය තෝරගන්නවද නැත්නම් ගුවන් යානා තෝරගන්නවද නැත්නම් නැව් තෝරගන්නවද කියලා තීරණය කරන්න බලපාන කරුණු මොනවද බලන්න. පළවෙනි එක භාණ්ඩයේ ස්වභාවය. මෙහිදී භාණ්ඩයේ ස්වරූපය, කල්පැවැත්ම, බර, වටිනාකම ආදී සාධක මත තෝරා ගන්නා ප්‍රවාහන මාධ්‍ය වෙනස් වෙනවා. khනිජ තෙල් ප්‍රවාහනය කරනවා නම් බවුසර් වගේ දේවල් තමයි අපිට වැදගත් වෙන්නේ. දැව ප්‍රවාහනය කරනවා නම් ලොරි අපිට යොදා ගන්න පුළුවන්. මාළු ප්‍රවාහනය සඳහා ශීතාගාර සහිත ලොරි අපිට යොදා ගන්න පුළුවන්. ඒ විදිහට භාණ්ඩයේ ස්වභාවය බලපාන. ඊට පස්සේ පිරිවැය අනිවාර්යයෙන්ම බලපානවා. බලන්න ප්‍රවාහනය සඳහා දැරීමට සිදුවන මුළු වියදම පිරිවැය කියලා කියනවා. ප්‍රවාහන පිරිවැය වැඩිවීම භාණ්ඩයේ මිල වැඩිවීමටද හේතු වන නිසා ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. මොකද අපි ප්‍රවාහනය කරනකොට දරන්නා වූ පිරිවැය අපේ භාණ්ඩයේ මිලට එකතු වෙන හින්දා භාණ්ඩයේ මිල වැඩි වෙන්න පුළුවන් ප්‍රවාහන පිරිවැය වැඩි වෙනකොට. ඒක නිසා අනිවාර්යයෙන්ම පිරිවැය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. වේගය සමහර අමුද්‍රව්‍ය හා භාණ්ඩ ඉක්මනින් ප්‍රවාහනය කිරීමට අවශ්‍යයි. නශ්‍ය වීම, ගුණත්වයේ අඩුවීම එයට හේතුවයි. වේගවත් ප්‍රවාහනය තුළින් වැයවන කාලය අවම වේ. ඒ තුළින් ප්‍රවාහන කටයුතු කාර්යක්ෂම කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. දැන් මාළු, එළවලු, පළතුරු, මීකිරි වගේ දේවල් ඉක්මනින් නශ්‍ය වෙන හින්දා මේවා ඉක්මනින් ප්‍රවාහනය කරන්න ඕනේ. එතකොට අපිට වේගවත් මාධ්‍යයක් තෝරගන්න පුළුවන්. දුර ප්‍රමාණය. දුර ප්‍රමාණය අනුවද තෝරා ගන්නා මාධ්‍ය වෙනස් වේ. දුර ප්‍රමාණය අනුව මාධ්‍ය සඳහා වැයවන පිරිවැයද වෙනස් වෙනවා. එතකොට විශාල දුරක් ගමන් කරනවා නම් විශාල පිරිවැයක් අපිට දරන්න වෙනවා. ධාරිතාවය. ප්‍රවාහන මාධ්‍යයක් මගින් වරකට ගෙන යා හැකි භාණ්ඩ හා මගින් ප්‍රමාණය ධාරිතාවය වේ. ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රමාණය අනුව සුදුසු මාධ්‍යයක් තෝරා ගන්න ඕනේ අපි. විශාල තොග ලොරි මගින්ද කුඩා භාණ්ඩ තොගයක් බෙදා හැරීමේ වෑන් රථ මගින්ද අපිට අරගෙන යන්න පුළුවන්. එතකොට ධාරිතාවයට අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ හොඳ ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්න. සුරක්ෂිත බව. ප්‍රවාහනය කරන භාණ්ඩය හෝ මගින් ආරක්ෂාකාරීව ගමනාන්තය දක්වාම ගෙන යාමට හැකි විය යුතුයි. කිසිදු කරදරයක් නැතුව භාණ්ඩ වගේ නැත්තම් මගින්ව ගමනාන්තය දක්වාම අරගෙන යාමට පුළුවන් හොඳ මාධ්‍යයක් වෙන්න ඕනේ. ඒක තමයි සුරක්ෂිත බව කියන්නේ. ඇපල් මිදිවැනි පළතුරු ආනයන අපනයන කාර්යයේදී ගුවන් යානා යොදා ගන්නවා. රෝගීන් ප්‍රවාහනයට ගිලන් රථ යොදා ගන්නවා. අන්න ඒ විදිහට අපිට දක්වන්න පුළුවන් සුරක්ෂිත බව කියන්නේ. ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ප්‍රවණතා වර්ධනය වෙමින් පවතින අතර ඒවාට පහත නිදසුන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට
වර්තමාන ලෝකයේ ගත්තම ප්‍රවාහනයේ අලුත් සොයා ගැනීම අලුත් ප්‍රවණතාවයන් තියෙනවා. පළවෙනි එක. උමං මාර්ග ප්‍රවාහනය. උමං කපලා ඒ උමං මගින් තමයි භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ. ඒ වගේම ගුවන් පාලම් ඉදි කරලා තියෙනවා. අධික තදබදය ඇතිවන ප්‍රදේශවල ගුවන් පාලම්. ඒ වගේම අධිවේගී මාර්ග ඉක්මනින්ම ගමන් කරන්න පුළුවන් විදිහට අධිවේගී මාර්ග පද්ධතියක් ඉදි කරනවා. විදුලි මෝටර රථ යොදාගෙන තියෙනවා. ඉන්ධන භාවිතය අවම කරන්න ඕන හින්දා විදුලි මෝටර රථ බහුලව භාවිතා කරනවා. පරිසර හිතකාමී ශක්ති ප්‍රභේද භාවිතා කිරීමට පෙළඹිලා තියෙනවා. ඒ කියන්නේ එළවලු වලින් පළතුරු වලින් ඉන්ධන නිපදවලා ඒ මගින් ප්‍රවාහන බලය ලබා ගන්න උත්සාහ කරනවා. තමන් සිටින ස්ථානයටම ප්‍රවාහන මාධ්‍යය ගෙන්වා ගැනීමට හැකිවන පරිදි සකස් කරලා තියෙනවා. ප්‍රවාහන ශේෂ්ත්‍රයේ අනාගත පුරවකථනය කිරීමට නිදසුන් කිහිපයක් අපිට පහත දක්වන්න පුළුවන්. ඒ කියන්නේ පුතා අනාගතයේදී ප්‍රවාහන ශේෂ්ත්‍රය මොන වගේ තැනකට ළඟා වෙයිද කියන එක පිළිබඳව අපිට නිදසුන් බලන්න. හයිපර්ලූප් සංකල්පය අනාගත ලොව ප්‍රවාහන පද්ධතිය ලෙස හඳුනා ගන්නා මෙම බ්‍රිතාන්‍ය ජාතික ඉෆලාන් මයික්ගේ සංකල්පයක්. ප්‍රධාන වශයෙන් බටයක් දිගේ ඇති කරන රික්තයක් යොදාගෙන බාණ්ඩ හා මිනිසුම් ප්‍රවාහනය කරයි. පෝල්කා එයාවිල් පයින් ගමන් කිරීමට විකල්පයක් ලෙස යොදාගත හැකි ඉතාම කුඩා උපකරණ. එතකොට මේවත් මතක තියාගන්න අලුත් දේවල්. ඒ වගේම බටයක් දිගේ රික්තයක් යොදාගෙන බාණ්ඩ මිනිසුම් ප්‍රවාහනය කරන්න කටයුතු කරලා තියෙනවා. හරි. එතකොට පයින් යනවට වෙනුවට අර ඔගොල්ලෝ දැකලා ඇති මිනිස්සු නැගලා යනවා. ළමයි සෙල්ලමට එහෙමත් පාවිච්චි කරනවා. අන්න ඒ වගේ වෝල්කා යාවීල් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රවාහනයට අනාගතයේදී. ඊට පස්සේ අපි යනවා ප්‍රවාහනය අවසන් කරාට පස්සේ තවත් ප්‍රබල මාතෘකාවක් ගබඩාකරණය. වැදගත්ම මාතෘකාවක් භාගදී ප්‍රශ්න අහන්න පුළුවන් කොටසක් තමයි මේ ගබඩාකරණය කියන්නේ. ගබඩාකරණය වෙයාහවුසින් කියලා කියනවා. ඒ කියන්නේ තොගයක් මිලදීගත් අවස්ථාවේදී හෝ නිෂ්පාදනය කළ අවස්ථාවේ සිට ඒවා අලෙවි කරන තෙක් හෝ භාවිතයට ගන්නා තෙක් හෝ බෙදාහරින තෙක් රැස්කර තබා ගැනීමේ හෝ කල් තබා ගැනීමේ ක්‍රියාවලිය අපි කියනවා ගබඩාකරණය. එතකොට මොන හරි තොගයක් මිලට ගත්තට පස්සේ නැත්නම් ඒවා නිෂ්පාදනය කරාට පස්සේ ඒ තොගය අලෙවි කරන තෙක් නැත්නම් භාවිතයට ගන්නා තෙක් නැත්නම් බෙදාහරින තෙක් රැස් කර ගැනීමේ ක්‍රියාවලිය ඒ වගේම කල් තබා ගැනීමේ ක්‍රියාවලිය අපි කියනවා පුතා මොකක් කියලාද ගබඩාකරණය කියලා. මෙම ක්‍රියාවලිය ගත්තම තොග ලැබෙන එක, හඳුනා ගන්න එක, පරීක්ෂා කිරීම, නිවැරදි බව තහවුරු කර ගැනීම, ගුණත්වය තහවුරු කර ගැනීම, ඉවතින් තැබීම නැත්නම් පසකින් තැබීම, නිකුත් කිරීම සඳහා නැවත ලබා ගැනීම යනාදීන් සමන්විතයි මේ සමස්ත ක්‍රියාවලිය. ඒ කියන්නේ ගබඩා කරන ක්‍රියාවලියේ තියෙන ප්‍රධාන මූලිකාංගයන් තමයි මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. එසේ තොග රැස් කර ගැනීම හෝ කල් තබා ගැනීම සඳහා භාවිතා කරන ස්ථානය අපි කියනවා ගබඩාව කියලා. අපි තොග රැස් කරලා තියාගන්නා ස්ථානය අපි කියනවා ගබඩාව කියලා. ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු. එතකොට මතක තියාගන්න ඔයා මොන හරි ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට ගබඩාවක් ඔයා ස්ථාපිත කරනවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම හා ගොඩනැගිල්ල තුල චලනය කිරීමේ ඉඩකඩ. එතකොට ගොඩනැගිලේ පිරියත සැලැස්ම හා ගොඩනැගිල්ල තුල චලනය කිරීමේ ඉඩකඩ. බලන්න මේක මොකක්ද කියන්නේ? ගබඩාව සඳහා භාවිතා කරන ගොඩනැගිල්ලේ ප්‍රශස්ත වූ පිරියත සැලැස්ම, ඒ කියන්නේ දොරවල් පිහිටීම, වර්ග ප්‍රමාණය, සිවිලිමේ උස, ද්‍රව්‍ය ඇසිරීමේ පිළිවෙත් ආදිය තමයි මේ පිරියත සැලැස්ම කියන්නේ. එම ගොඩනැගිල්ල තුල කෙරෙන මෙහෙයුම් කාර්ය, ඒ කියන්නේ ද්‍රව්‍ය ගබඩා කර තැබීම, බෙදා හැරීම, පැකට් කිරීම, ලේබල් කිරීම ආදී කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනවා. අනිවාර්යයෙන්ම හොඳ ගොඩනැගිල්ලක් තෝරගන්නකොට
හොඳ ගබඩාවක් තෝරගන්නකොට මේ කියන දේවල් අනිවාර්යයෙන්ම බලපානවා. ඒ කියන්නේ ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම හා ගොඩනැගිල්ල තුල චලනය කිරීමේ ඉඩකඩට අපි වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ හොඳ ගබඩාවක් තෝරගන්නකොට. ඒ වගේම බලන්න භාණ්ඩ අසුරා තැබිය හැකි තීරු ගණන භාණ්ඩ තැබීමට ඇති ඉඩකඩ සෙවිලිමේ උස යනාදී එම ගොඩනැගිල්ල තුළ භාණ්ඩ අසුරා තැබීම සඳහා භාවිතා කරන උපකරණ හා භාණ්ඩ යහා මෙහා කිරීමේ උපකරණ භාවිතයේදී සීමා පනවයි. එසේම ගබඩාව තුළට අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ ලබා ගැනීම මෙන්ම ඉන් පිටතට එම ද්‍රව්‍ය නිකුත් කිරීම කෙරෙහිද බලපෑම් ඇති කරනවා. අපි හොඳ ගබඩාවක් තෝරගන්නකොට. එතකොට පිරියද සැලැස්ම වගේ දේවල් වලට අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එබැවින් තෝරා ගන්නා ගොඩනැගිල්ල තුළ ඇති ඉඩකඩ ව්‍යාපාරිකයා බලාපොරොත්තු වන ද්‍රව්‍ය යහා මෙහා කිරීමේ සැලසුමට අනුව ගැළපේද යන්න ගැඹුරින් පරීක්ෂා කර බලා ගබඩාව සඳහා සුදුසු ගොඩනැගිල්ලක් තෝරාගත යුතුයි. එතකොට හොඳ ගොඩනැගිල්ලක් තෝරා ගන්නකොට දැන් මෙතන මේ ප්‍රකාශ කරපු කරුණු අපි අනිවාර්යෙන්ම සලකා බලන්න ඕනේ. ඒ පළවෙනි එක විදිහට අපි කතා කරපු දේ ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම හා ගොඩනැගිල්ල තුල චලනය කිරීමේ ඉඩකඩ කියන එකට අපි වැඩි වටිනාකමක් දෙන්න ඕනේ, වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ. ඊපස්සේ අපි බලමු දෙවෙනි එක මොකක්ද කියන්නේ කියලා. දෙවෙනි එකේදී කියන්නේ ද්‍රව්‍ය භාවිතයේ වේගවත් බව හා ගබඩාව තුල කලාප වෙන් කිරීමේ අවශ්‍යතාවයට අපි වැඩි අවස්ථාවක් තියනවාද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ ගබඩාව තුල කෙරෙන මෙහෙයුම් කාර්ය කොතරම් වේගවත්ද යන්න, එනම් ගබඩාවේ භාණ්ඩ ඇසිරීම හා අපසු ලබා ගැනීම කොතරම් වේගයෙන් සිදුවන්නේද යන්න හා ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන කාර්යයන් මොනවාද යන්න ගබඩාවක් ස්ථානගත කිරීමේදී සලකා බැලිය යුතුයි. එතකොට හැම දෙයක් පිළිබඳවම අපි අවධානය යොමු කරන්න ඕනේ ගබඩාවත් තෝරගන්න. ඒ වගේම බලන්න ගබඩාව තුළ කෙරෙන කාර්ය සමන්විත වන්නේ ගබඩා කර කාලයක් සුරක්ෂිතව තබා ගැනීම නම් හෝ සරල එකලස් කිරීමේ කාර්යයක් නම් අඩු වේගවත් බවකින් යුක්ත ද්‍රව්‍ය යහා මෙහා කිරීම කළ හැකි ස්ථානයක් උචිතයි. එතකොට කෙටි කාලයකින් ඒ දේවල් අපි අමුද්‍රව්‍ය ලබා ගන්නවා නම් ලොකු ඉඩකඩක් අවශ්‍ය නැත්නම් හරි සරල ලෙස අපිට ගබඩාවක් තෝරගන්න පුළුවන්. දවසේ පැය 24 පුරාම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා නම් ඉතා වේගයෙන් ද්‍රව්‍ය ලබා ගැනීම බෙදා හැරීම පහසුකම් සහිත ස්ථානයක් තෝරා ගන්න ඕනේ. ඒකට දවස් 24 පැයේම වැඩ සිදු වෙනවා නම් හොඳට ඉඩකඩ තියෙන තැනක් අපි තෝරා ගන්න ඕනේ. තවද පිටවන ශබ්දය, පිට කරන ද්‍රව්‍ය හා එලිමහන් ගබඩා කිරීම වල අවශ්‍යතාවයේ යන කරුණුද සැලකිල්ලටගෙන කුමන ප්‍රදේශවල ගබඩාව ස්ථාපිත කළ යුතුද යන්න තීරණය කරන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි එක ප්‍රධාන සම්බන්ධතාවලට ආසන්න බව. අපි ගබඩාවක් තෝරගන්නකොට ප්‍රධාන සම්බන්ධතාවලට ආසන්නද කියලා බලන්න ඕනේ. ගබඩා කර ඇති භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය කුමක්ද යන්න එනම් දුම්රිය මාර්ග, ගුවන් මාර්ග හා ජල මාර්ග යන්න මත ගබඩාව ස්ථානගත කළ යුතුයි. දැන් අපි බොහෝමයක් නැව් වලින් නම් පටවන්නේ වරායක් ආශ්‍රිතව ගබඩාව ස්ථාපිත කරන එක හොඳයි. දුම්රියෙන් නම් අපි වැඩිපුර භාණ්ඩ යහා මෙහා කරන්නේ දුම්රිය ස්ථානයක් ගාව ගබඩාව තියෙන එක හොඳයි. අන්න ඒ විදිහට. අධිවේගී මාර්ගයකින් පිටවීමට හෝ ගුවන් තොටුපළකට ඉක්මනින් ළඟා වීමට හෝ හැකි ස්ථානයක් ගබඩා ස්ථානගත කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. ඒ වගේම බලන්න ඊට අමතරව සැලකිලිමත් විය යුතු වැදගත් සාධකයේ වන්නේ පාරිභෝගිකයාට ආසන්න වීමයි. අනිවාර්යයෙන්. එනම් නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් අපනයනය කරන්නේ නම් ඉතිරිය රට තුළ සෙල්ලර වෙළඳුන්ට බෙදා හරින්නේ නම් ගබඩාව ස්ථානගත කිරීමේ තීරණ ගැනීමේදී වරායට මෙන්ම අධිවේගී මාර්ගවලට හා දුම්රිය මාර්ගවලටද පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් අපිට තෝරගන්න පුළුවන්. භාණ්ඩයක පිරිවැයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සමන්විත වන්නේ ප්‍රවාහන වියදම් වලිනි. එබැවින් අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ හෝ ප්‍රවාහනය සඳහා දැරීමට සිදුවන පිරිවැය පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු කරමින් ගබඩාව ස්ථානගත කළ යුතුය. ස්ථානයේ තීරණය කරන්න ඕනේ. ඊපස්සේ හතරවෙනි එක ද්‍රව්‍ය යහා මෙහා කිරීමේ හැකියාව. බලන්න. ද්‍රව්‍ය ඇසිරීමේ පහසුකම් හා ද්‍රව්‍ය යහා මෙහා කිරීමේ උපකරණ හැසිරවීමේ පහසුකම් සහිතද වීමද ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණකි. භාණ්ඩ එහා මෙහා කිරීමේ ට්‍රක් රථ
භාණ්ඩ එසවීමේ උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා භාණ්ඩ පැටවීමේ හා බෑමේ වේදිකා සහිත වීම අපිට අවශ්‍ය වෙනවා ද්‍රව්‍ය එහා මෙහා කිරීම සඳහා. එතකොට ඒ පිළිබඳ හැකියාවක් තියනවද කියන එක අපි අනිවාර්යෙන් පරීක්ෂා කරන්න ඕන. භාණ්ඩ බෙදා හැරීම ඉතා වේගයෙන් සිදුවන්නේ නම් මෙවැනි පහසුකම් සහිත වීම අත්‍යවශ්‍ය සාධකයක්. ගබඩා කරන ද්‍රව්‍ය ගත්තම ඒ ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවයට අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් පුපුරන ද්‍රව්‍ය නම්, ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය නම්, ආහාර ද්‍රව්‍ය නම්, ඉක්මනින් නැෂ්‍ය වෙන ද්‍රව්‍ය නම්, රසායනික ද්‍රව්‍ය යනාදී වශයෙන් ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවය හඳුනා ගන්න ඕනේ. දැන් පුපුරන ද්‍රව්‍ය නම් ඒවා ඒ වගේම ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය නම් ඒවා ආරක්ෂාකාරී විදිහටම තියන්න ඕනේ. ලේසි නෑ. හරි. ඒ වගේම ආහාර ද්‍රව්‍ය ඉක්මනින් නැෂ්‍ය වෙන දේවල් නම් ඒකට ගැළපෙන විදිහට අපි ගබඩාව සකස් කරන්න ඕනේ. මෙහිදී පාරිසරික සාධකද සැලකිල්ලටගෙන නියමිත උෂ්ණත්ව තෙතමනය රැකෙන පරිදි හා ගින්නෙන් වර්ෂාවෙන් ආදියෙන් හානි නොවන පරිදි ද්‍රව්‍යයන්ගේ ස්වභාවය අනුව සුදුසු ගබඩාවක් අපිට තෝරගන්න පුළුවන්. ගබඩා කරනුයේ ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යයක් නම් ජලාශයක් වූ ජලය පහසුවෙන් සපයා ගැනීමට හැකියාව ආසන්නේ පවතීද යන්න පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. 6 වෙනි පිරිවැය. හොඳ ගබඩාවක් තෝරා ගන්නකොට පිරිවැයට අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. බලන්න. කර්මාන්ත ශාලාව වෙත අමුද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා පිරිවැය මෙන්ම නිෂ්පාදිත භාණ්ඩ අවසාන පාරිභෝගිකයාට බෙදා හැරීම දක්වා වන ප්‍රවාහන ගාස්තු බෑමේ හා පැටවීමේ ගාස්තු ගණනය කර ප්‍රවාහන පිරිවැය අවම වන ස්ථානයක ගබඩාව ස්ථානගත කළ යුතුය. මෙහිදී ගබඩා කුලියට අවධානය දෙන්න ඕනේ. අපතැන්පතු වලට, රක්ෂණ ගාස්තු වලට, වාහන නවතා තැබීමේ ඉඩකඩ හා සම්බන්ධ වියදම් වලට අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ හොඳ ගබඩාවක් තෝරගන්නකොට. ගබඩාවක භාණ්ඩ ඇසිරීම කළ යුතු ආකාර කිහිපයක් අපිට පහත ආකාරයට දක්වන්න පුළුවන්. ගබඩාවක කොහොමද භාණ්ඩ අහුරන්නේ? බලන්න. තට්ටු ඇසුරුම් ක්‍රමය. එතකොට බලන්න මෙතන මේ රූප සටහනක් දාලා තියෙනවා. මෙන්න මේ ආකාරයට අපිට භාණ්ඩ අසුරන්න පුළුවන්. ඒ කියන්නේ පහසු හා ලාභදායී භාණ්ඩ ඇසුරීමේ ක්‍රමයක්. එහා මෙහා කළ හැකි භාණ්ඩ අසුරන ලද තට්ටු ගණනාවකින් රාමුවක් තුල එක මත එක තැබීමෙන් භාණ්ඩ අසුරනු ලැබේ. ඕනෑම අවස්ථාවක ඕනෑම තට්ටුවක් වෙත ළඟා වීමේ හැකියාව ඇත. පුද්ගලයන්ට ඉනිමග ආධාරයෙන් හෝ ෆෝක්ලිෆ්ට් ට්‍රක් වලට හෝ ගබඩාවේ ඕනෑම තැනක භාණ්ඩ අසුරා ඇති තට්ටුවක වෙත ළඟා වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අහුරලා තියෙනවා. ඒක තියෙනවා තට්ටු ඇසුරුම් ක්‍රමය. භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම. මේ බලන්න මෙතන ගහලා තියෙනවා. ඒ කියන්නේ එකම වර්ගයේ භාණ්ඩ බිමේ එක් ස්ථානයක එක මත එක ඇසිරීම මෙහිදී වෙනවා. මේ අනුව විවිධ භාණ්ඩ වර්ග ගබඩාවේ විවිධ ස්ථානවල ගොඩවල් වශයෙන් අසුරා තැබීම සිදු කරනවා. මෙම ක්‍රමයේ භාණ්ඩ ඇසිරීමට රාක් හෝ භාජන වැනි භෞතික මාධ්‍යයන් අවශ්‍ය නැහැ. මෙතන ගබඩාවේ එකම දේවල් ගොඩ ගහලා තියෙනවා. එතකොට බලන්න මෙතන මේ රතු පාට ගොඩ එකම තැනක ගහලා කොළ පාට ගොඩ එකම තැනක මෙතන මේ පෙට්ටි වගේක් තියෙනවා. ඒ ටික වෙනම ගහලා අන්න ඒ විදිහට. එතකොට සහල්, සීනි, පිටි, කළු ගල්, ගඩොල් වගේ දේවල් වලට මෙන්න මේ භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම වැදගත් වෙනවා. එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු බලන්න. මෙන්න මේ විදිහට තියෙනවා. මේකේ තියෙනවා බෙල්ට්, මේ රෝල් තියෙනවා. එතකොට මේ රෝල් වලින් එහා මෙහා කළ හැකි තට්ටු පවතිනවා. මෙම ඇසුරුම් මාධ්‍යයේ තට්ටු ගණනාවකින් සැදුම්ලත් පීලි හෝ එහා මෙහා කිරීමේ පටි වලින් සමන්විත වේ. මෙහිදී නිෂ්පාදිත ගබඩා කිරීමත් නැවත ලබා ගැනීමත් එකම පැත්තකින් සිදු කරන පරිදි හෝ නිෂ්පාදිත ගබඩා කිරීම එක් පැත්තකින් ඒවා ආවසු ලබා ගැනීමට හා විරුද්ධ පැත්තකින්ද සිදු කරන පරිදි සවි කරන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් දානකොට එහා පැත්තෙන් ගන්න පුළුවන්. බලන්න මේකේ මේ පිහිටලා තියෙන විදිහ. මෙම ක්‍රමයට භාණ්ඩ ඇසිරීමේදී ඝනත්වය ඉතා ඉහළ නිසා ඉඩකඩ ඉතා ප්‍රශස්තව භාවිතා කරන්න පුළුවන්. පිරිවැය ඉතා ඉහළ ශීතාගාර සහිත ගබඩාවල භාණ්ඩ ඇසිරීම සඳහා මෙම ක්‍රමය යෝග්‍යයි. භාණ්ඩවලට සිදුවන හානි වීම වැළැක්වීම සඳහා එහා මෙහා වීමේ වේගය පාලනය කරන උපකරණ සවි කරන්න පුළුවන් අපිට මේකට. පසුපසට තල්ලු කරන රාක්ක.
බලන්න. තට්ටු සහිත රාක්කවල කුඩා කුඩ සවිකර ඇති ක්‍රමයකි. කූඩ එක මත එක් වන පරිදි තට්ටු කිහිපයක් අඩු කළ හැකිය. එක තට්ටුවක් මත නිෂ්පාදිත තැන්පත් කළ පසු එය පසුපසට තල්ලු කර එය ඉදිරියෙන් ඊළඟ තට්ටුව ස්ථානගත කෙරේ. මෙන්න මේ ආකාරයට දක්වලා තියෙනවා. පසුපසට තල්ලු කරන්න පුළුවන් රාක්ක. තට්ටු දෙකක් අතර ඇති අමතර තට්ටුව. බලන්න මේ විදිහට උඩ තට්ටුවක් ගහගෙන තියෙනවා. එතකොට යටත් අපිට ගබඩා කරන්න පුළුවන්, උඩත් ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ගබඩාවක ඇති තට්ටු දෙකක් අතර අමතර තට්ටුවක් නිර්මාණය කර ද්‍රව්‍ය ගබඩා කිරීම මෙහිදී සිදු කරේ. මෙම අමතර තට්ටුව මත ඇසිරීම සඳහා ඉහත විස්තර කරන ඕනෑම ක්‍රමයක් අනුගමනය කළ හැකියි. මෙමගින් ඉදිකරන ලද ගොඩනැගිල්ලේ පවතින ඉඩකඩ දෙගුණ කරනවා. බිමට අමතරව උඩත් හරි ඉඩකඩ අපිට ලැබෙනවා. ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය. ඒ කියන්නේ කාගෙන්වත් බලපෑමක් නැතුව ස්වයංක්‍රීයව අසුරනවා. බලන්න මේකෙදි කිසිදු මිනිස්සෙක් නැහැ. පරිගණක ආධාරයෙන් තමයි හැම භාණ්ඩයක්ම ස්වයංක්‍රීයව හැසිරෙන්නේ. පරිගණක තාක්ෂණය මගින් පාලනය කරන ලබන යාන්ත්‍රික අතක ආකාරයක උපාංගයකින් ගබඩාවේ ද්‍රව්‍ය ගබඩා කිරීම මෙන්ම ආවසු ලබා ගැනීම සිදු කෙරේ. මෙම ක්‍රමය ගබඩා කර ඇති ඉතා කුඩා අයිතම පහසුවෙන් ආපසු ලබා ගැනීම සඳහා ඉතා යෝග්‍ය වේ. එමෙන්ම දහස් ගණනක් වූ පොත් හා ලිපි ලේඛන ගබඩා කරන ලේඛනාගාරයක අදාළ අයිතම හැසිරීම හා ආපසු ලබා ගැනීමට මේක වඩාත් වැදගත් වෙනවා. ගබඩාවක භාණ්ඩ යහා මෙහා කිරීමේදී විවිධ උපකරණ යොදා ගන්නවා. පළවෙනි එක ෆෝක් ලිෆ්ට්. බලන්න මේකේ දාලා තියෙනවා. රූප සටහනක් ඔයා මේක දැකලා ඇති. එතකොට මේකට තමයි කියන්නේ ෆෝක් ලිෆ්ට් කියලා. ඊපස්සේ පැලට් ජැක්ස්. මෙන්න මේ විදිහට. එතකොට මේකෙන් අදාළ පෙට්ටියේ යටට මේක යොදලා උස්සලා මේකෙන් ආපස්සට උස්සලා අවශ්‍ය තැනකට අපිට රැගෙන යන්න පුළුවන් ආයාසයකින් තොරව. ඊපස්සේ භාණ්ඩ යහ මෙහා කිරීමේ පටි. මෙන්න මේ විදිහට පටියක් ආධාරයෙන් අපිට භාණ්ඩ යහ මෙහා කරන්න හැකියාව තියෙනවා. ඊපස්සේ ෆෝක් ලිෆ්ට් ට්‍රක්. එතකොට මේ ට්‍රක් එක මගින් මේකේ තියෙනවා ලිෆ්ට් එක. එතකොට ඒකෙන් අපිට විශාල බරකින් යුත් භාණ්ඩ වුණත් එහා මෙහා කිරීමේ හැකියාව පවතිනවා. විධිමත් භාණ්ඩ ඇසිරීමෙන් සහ ගබඩාව තුළ භාණ්ඩ එහා මෙහා කිරීමේ උපකරණ භාවිත කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන තියෙනවා. මොනවද බලන්න. විධිමත්ව භාණ්ඩ ඇසුරුවම අපිට ලැබෙන ප්‍රයෝජන. ගබඩාව වඩාත් සංවිධානාත්මක වීම. ගබඩාවක විධිමත් භාණ්ඩ ඇසිරීම මගින් භාණ්ඩ එහා මෙහා කිරීම සඳහා උචිත ක්‍රමවේද හා උපකරණ භාවිත කිරීමෙන් ගබඩාව වඩාත් සංවිධානාත්මක වේ. මෙමගින් සේවකයන්ට හා ගබඩාවේ අයිතිකරුට ගබඩාව නඩත්තු කිරීම හා කළමනාකරණය කරන්න පහසු වෙනවා අපි විධිමත් ආකාරයට භාණ්ඩ හැසිරුවොත්. අසුරන ලද නිෂ්පාදිත වලට හා සේවකයන්ට ආරක්ෂාකාරී. එතකොට අපි නිසියාකාරව භාණ්ඩ අසුරනු ලැබුවොත් ඒ නිෂ්පාදිතයට මෙන්ම සේවකයන්ට ආරක්ෂාකාරීව ඉන්න පුළුවන්. සේවකයන් සේවය කරන අතුරතරදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇති නොවන අතර ගබඩාව තුළ අවුල් සහගත බවක්ද ඇති නොවේ. එමෙන්ම විධිමත් භාණ්ඩ ඇසිරීම නිසා නිෂ්පාදිත ඒවාට නියමිත ස්ථානවල ස්ථානගත කෙරෙන බැවින් එම නිෂ්පාදිත ආරක්ෂාකාරී වෙනවා. දැරිය යුතු පරිශ්‍රම හා කාලය ඉතිරිවීම. විශේෂයෙන්ම භාණ්ඩ ඇසිරීම හා ආපසු ගැනීම අත්තූරු ක්‍රමයට සිදු කරන්නේ නම් ගබඩාවක් නඩත්තු කිරීම කාලයේ ගතවන කටයුත්තකි. නමුත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් ගබඩාවේ භාණ්ඩ අසුරා තිබේ නම් එය භාණ්ඩ ඇසුරුම් හා ආපසු ගැනීම සඳහා දරන පරිශ්‍රමය හා කාලය ඉතිරි කිරීම සිදු කරනවා. ගබඩාවේ තියෙන ඉඩකඩ ඉතිරි වෙනවා. විධිමත් භාණ්ඩ අසුරා තිබීම නිසා ගබඩාව විධිමත්ව හා සංවිධාන වී පවතී. එමගින් එක් ස්ථානයක සියල්ලම ගොඩගසා ගබඩාව තුළ ශබ්දයක් ඇති කිරීම වෙනුවට භාණ්ඩ ඉහළට තැන්පත් කෙරෙන බැවින් ගබඩාවේ ඉඩකඩ ඉතිරි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි යනවා ප්‍රවාහන හා සැපයුම් සේවා කියන එක.
දැන් අපි ප්‍රවාහනය කියන එක පිළිබඳව කතා කරා. ඊට පස්සේ ගබඩාකරණය පිළිබඳව කතා කරා. දැන් එනවා ප්‍රවාහන හා සැපයුම් සේවා. ලොජිස්ටික් කියලා කියනවා. වැදගත් මතක තියාගන්න. ප්‍රවාහනය හා සැපයුම් සේවා යනු පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීම තහවුරු කිරීමේ අරමුණි. භාණ්ඩ සේවා හා අදාළ තොරතුරු ඉදිරියට හා පසුපසට ගලා යාම ඒවායේ ආරම්භක අවස්ථාවේ සිට පාරිභෝජන අවස්ථාව දක්වා කාර්යක්ෂමව හා සඵලදායීව සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා ප්‍රවාහන හා සැපයුම් සේවා කියලා. එතකොට පාරිභෝගික අවශ්‍යතා හා උවමනා තහවුරු කිරීමේ අරමුණින් භාණ්ඩ සේවා වගේ දේවල් වලට අදාළ තොරතුරු ඉදිරියට හා ආපස්සට ගලා යාම ඒවායේ ආරම්භක අවස්ථාවේ සිට පාරිභෝජන අවස්ථාව දක්වා වූ සිදුවන කාර්යක්ෂම හා සඵලදායී සැලසුම් කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා මේ ප්‍රවාහන හා සැපයුම් සේවා කියලා. ආයතනයක මෙහෙයුම් කටයුතු සුමටව ගලා යාම සඳහා සැලසුම් කරන ලද ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක් අත්‍යවශ්‍ය වෙනවා. එවැනි ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක මූලික ක්‍රියාවලීන් දෙකක් තියෙනවා. එකක් තමයි අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීමේ සිට නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලනය. එතකොට මේ සැපයුම් සේවා පද්ධතියේ ප්‍රධාන මූලික ක්‍රියාවලීන් දෙකයි. එකක් තමයි අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීමේ සිට නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලනයන් ටික. ඊට පස්සේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වූ අවස්ථාවේ සිට නිෂ්පාදිත හෝ අදාළ තොරතුරු අවසාන පාරිභෝගිකයා තෙක් සැපීම දක්වා වූ චලනයන්. එතකොට එකක් නිෂ්පාදනයේ දක්වා වූ චලනයන් පවතිනවා. අනිත් එක නිෂ්පාදනය වුණාට පස්සේ පාරිභෝගිකයා දක්වා ගමන් කරන්නා වූ චලනයන් පවතිනවා. මේ විදිහට මේ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියේ මූලික ක්‍රියාවලීන් දෙක දක්වන්න පුළුවන්. බලන්න මෙතන විකුණුම් කරු. ඒ කියන්නේ සැපයුම් කරු ඉන්නවා. එයාගෙන් නිෂ්පාදකයාගෙන් තොග වෙළෙන්දට, තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දට, හරි සිල්ලර වෙළෙන්දාගෙන් කාට එනවද? පාරිභෝගිකයාට එනවා. ඔන්න ඔය විදිහට මේ පද්ධතියේ ක්‍රියාවලිය අපිට දක්වන්න පුළුවන්. විකුණුම් කරු නැත්නම් සැපයුම් කරු, එයාගෙන් නිෂ්පාදකයා, ඊට පස්සේ තොග වෙළෙන්දා, සිල්ලර වෙළෙන්දා, ඊට පස්සේ පාරිභෝගිකයා අතටපත් වෙනවා. ආයතනවල ස්වරූපය නිෂ්පාදිතවල ස්වරූපය අනුව විවිධ ආකාරයේ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති පවතින. එතන්නේ ආයතනයේ ව්‍යාපාර ආයතනයේ ස්වරූපය අනුව නිෂ්පාදිතයේ ස්වරූපය අනුව මෙන්න මේ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති අපිට දකින්න පුළුවන්. බලන්න සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. එනම් අමුද්‍රව්‍ය හෝ නිෂ්පාදිත ආයතනය තෙක් ප්‍රවාහනය හා නිෂ්පාදනයෙන් පසු නිෂ්පාදිත පාරිභෝගිකයා දක්වා ප්‍රවාහන සමාන පද්ධති. උදාහරණ විදිහට බලන්න අපේ රටේ නෙස්ලේ, යුනිලීවර් වැනි පාරිභෝගික භාණ්ඩ සපයන ආයතන ගත්තම ඒගොල්ලොන්ගේ සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති තමයි දකින්න පුළුවන්. ඊට පස්සේ නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහනයේ සංකීර්ණ වූ පද්ධතිය. උදාහරණයක් ගුවන් යානා නිෂ්පාදන ආයතන ගත්තම ගුවන් යානා නිපදවීමට අවශ්‍ය ද්‍රව්‍ය හා සේවා සපයා ගැනීමට විවිධ ආයතන හා රටවල් සම්බන්ධ වීම නිසා ක්‍රියාවලිය සංකීර්ණ වන නමුත් ගුවන් යානා අලෙවි කිරීමේ ක්‍රියාවලිය තරම් සංකීර්ණ නැහැ. එතකොට ගුවන් යානයක් හදනකොට එක එක තැන් වලින් අපිට භාණ්ඩ ගන්න වෙනවා, අමුද්‍රව්‍යයන් ගන්න වෙනවා. ඒක නිසා ඒ සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති භාවිතා කරන්න පුළුවන්. නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයා අතට පත් කිරීම දක්වා වූ ප්‍රවාහ සංකීර්ණ වූ පද්ධති. බලන්න. රසායනික ද්‍රව්‍ය සමාගම් රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම, එසරීම හා ප්‍රවාහනයේ විශේෂ අවධානයකින් සිදු කළ යුතු බැවින් මෙම ක්‍රියාවලිය සංකීර්ණ වෙනවා. නිෂ්පාදිත අලවීන් පසු ආපසු ප්‍රවාහන පද්ධති. ගෑස් සිලින්ඩර් වැනි ආපසු බාර දෙන ඇසුරුම් භාවිතා කළ ද්‍රව්‍ය ඉවත ලෑම පරිසරයේ සිදුවන බලපෑම් අපිට මේ යටතේ දක්වන්න පුළුවන්. ප්‍රවාහනය හා සැපයුම් සේවාවල අවශ්‍යතාවය පහත පරිදි පෙන්වලා දෙන්න පුළුවන්. ඇයි මේක අවශ්‍ය වෙන්නේ? නිවැරදි නිෂ්පාදිත නිවැරදි ප්‍රමාණයෙන් නිවැරදි වේලාවට නිවැරදි ස්ථානයේ නිවැරදි මිලට හොඳ තත්වයෙන් නිවැරදි පාරිභෝගිකයාට සපයන්න මෙන්න මේ ප්‍රවාහන හා සැපයුම් සේවා
අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තොග පාලනය, නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, ප්‍රවාහනය, ගබඩාකරණය ආදී කාර්යයන් විධිමත්ව සිදු කරන්න මේ ප්‍රවාහන හා සැපයුම් සේවා අවශ්‍ය වෙනවා. සෑම යන්ත්‍රයකටම සෑම වැඩ මධ්‍යස්ථානයකටම නියමිත ද්‍රව්‍ය, නියමිත ප්‍රමාණයෙන්, නියමිත ගුණත්වයෙන්, නියමිත වේලාවට ලැබෙන්නේ ද යන්න සහතික කර ගැනීමට මේ ප්‍රවාහන හා සැපයුම් සේවා අපිට වැදගත් වෙනවා. වෙළඳපොළ පර්යේෂණ අවශ්‍ය සැලසුම් කිරීම නිපදවන්නේද, මිලදී ගන්නේද, තීරණය කිරීම ආදී තුලින් පිරිවැය අවම කර ගැනීමටත්, සැලසුම් දාමයේ අඛණ්ඩව පවත්වා ගැනීමටත් ප්‍රවාහනය හා සැපයුම් සේවා අපිට අවශ්‍ය වෙනවා. ප්‍රවාහන හා සැපයුම් සේවයේ ප්‍රයෝජන පහත පරිදි අපිට දක්වන්න පුළුවන්. ප්‍රවාහනය හා සැපයුම් සේවයේ ප්‍රයෝජන මොනවාද? අපිට පහත පරිදි දක්වන්න පුළුවන්. බලන්න. නිෂ්පාදිත අඛණ්ඩව වෙළඳපොළට සැපීම තුළින් පාරිභෝගික විශ්වාසය දිනා ගන්න පුළුවන්. එතකොට නිෂ්පාදිත අඛණ්ඩව වෙළඳපොළට සැපෙව්වම අපිට පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගන්න හැකියාව තියෙනවා. ඒවා තමයි මේ ප්‍රවාහන හා සැපයුම් සේවාවල ප්‍රයෝජන. සියලුම කාර්යයන් සැලසුම් සහගතව සිදු කිරීම නිසා නාස්තිය හා අපතේ අපිට අවම කර ගැනීමට අවස්ථාව තියෙනවා. තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර සේවකයන් වෙනුවෙන් දැරීමට සිදුවන අක්‍රීය පිරිවැය, ඒ කියන්නේ අනවශ්‍ය පිරිවැය අපිට අවම කරගන්න පුළුවන්. නිෂ්පාදිතවල ගුණත්වය ආරක්ෂා කරගන්න පුළුවන්. අපද්‍රව්‍ය කළමනාකරණයේ නිසි පරිදි සිදුවීමෙන් ගැටලු මතුවෙන්නේ නැහැ. කර්මාන්තය තුල නායකයා බවට පත් වෙන්න හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රයෝජන ටික අපිට ලබා ගන්න පුළුවන් පුතේ ප්‍රවාහන සැපයුම් සේවයේ මගින්. එතකොට හොඳ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක් පවත්වාගෙන ගියොත් මේ කියන ප්‍රයෝජන අපිට ගන්න පුළුවන්. හරි. ව්‍යාපාර අධ්‍යයනයේ 10 වෙනි පාඩම මෙතනින් අවසන් වෙනවා. ඊට පස්සේ අපි ව්‍යාපාර අධ්‍යයනයේ 12 වෙනි පාඩමෙන් 11 වෙනි පාඩමෙන් සම්බන්ධ වෙමු.